අයිබෝන් දරුවනේ වෙදරටම සුබ දැසනක් සමහරවිට නෝනද පොඩි ප්‍රමාදයක් වුණා පටන් ගන්නකොට හොඳයි අද අපිට තියෙන පුතේ පාඩම ගුරුත්වය යටතේ සිරස් චලිතය එහෙම නැත්නම් අපි ඔකට කියනවා සිරස් ප්‍රක්ෂිප්ත කියලා මොකද සිරස් ප්‍රක්ෂිප්ත මේ ඔකේ තියෙන ලොකු නම අමතක කරලා බර නම අමතක කරලා ටිකක් සරල වෙන්න ඉතින් බර නම් පොඩ්ඩක් අමතක කරලා ඔය සරල වෙලා බලන්න මේ මහ පොළොව මතදී වස්තුවක් අරගෙන මේ වස්තුව සිරස්ව ඉහළට විසික් කරනවා හරි කෙලින් උඩ ගහනවා දැන් අපි අර සම්බෝල කොටනකොට එහෙම නැත්නම් එලෙප්පන්දු ගහනකොට මොකද ගන්නේ මුලින්ම කරන්නේ බෝලේ අරගෙන හරි කෙලින් උඩ ගහනවා හරි කෙලින් උඩ ගහලා බෝලේ මෙහෙම අතට ආව එක තමයි බෝලේ අරන් ඊළඟ එකට ගෙලින්නේ හරිද ඔකට සාමාන්‍යයෙන් කර අනිත් වගේ වෙලාවක හිතන්න මහ පොළොව මෙහෙම තියෙනවා බෝලේ හරි කෙලින් උඩට මෙහෙම විදිනවා විද්දම පස්සේ මොකද වෙන්නේ අපි දන්න දේ මේකේ තියරි ඔක්කොම අමතක කරන්න අර මහා මේ තෝරණය විස්ථාපනය මේකට චාන චලිත සමීකරණ ඔය කුණුහරුප ටික අමතක කරලා බොහොම සරලව ප්‍රශ්න දිහා බලන්න අපි අත්දැකීම් දිහා බලන්න මෙහෙම හෙව්වට පස්සේ මොකෝ වෙන්නේ මේක මෙහෙම උඩට යනවා හැබැයි පුතේ උඩට ගිහිල්ලා එක තැනකදී නතර වෙලා ආයි හැරිලා ඒ පාරෙම එනවා මම ඒ පාරේ වඳින්න නැතුව පොඩක් ඉතිහා පැත්තට කරලා වෙන පාරක අඳිනවා මේ ආයි පල්ලෙහාට එනවා පල්ලෙහාට ඇවිල්ලා ආයි මෙතන නොවදින මොකද වෙන්නේ දැන් පුතේ මෙයා මෙහෙම උඩට යනකොට සහ පහළට එනකොට උඩට යනකොට සහ පහළට එනකොට මේ චලිතයට බලපාපු ත්වරණය මොකද්ද? අපි දන්නවා මේ මහ පොළොව මතදී මේ මහ පොළොව ආසන්නයේදී අපිට කියන්න පුළුවන් වස්තුවක් දැන් නිව්ටන්ට ඇපල් ගෙඩියක් ඔලුවට වැටෙනකොට තමයි මතක් වෙන්නේ ගුරුත්වය කියලා එකක් තියෙනවා. ඔක පුතේ බොහොම සරල තැන්වලදී මතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇපල් ගෙඩියක් ඔලුවට වැටෙන වෙලාවේ නෙමෙයි ඔක අතර මතක් වෙන්න ඕන. සරලව නිව්ටන් පිළිමයක විදිහට චූ කරන වෙලාවෙත් එනවා ඔක මතක් වෙන්න ඕන. මොකද කොහොමද බිඳු බිමට වැටෙන්නේ කියලා. ඒ නිසා මේ සරල කාරණයක්. මේක මහා ලොකු ගැඹුරු දාර්ශනික කාරණයක් නෙමෙයි. උඩ ඉඳන් යම් කිසි වස්තුවක් අතහැරියාම ඒ වස්තුව ටික ටික ඇවිල්ලා පල්ලෙහාට වැටෙනකොට එයාගේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එහෙනම් පුතේ මෙතනදී මුලින්ම දැනගන්න තියෙන කාරණේ මේක දන්න කාරණේ මේ අවට අවකාශයේ යම් කිසි වස්තුවක් නිදහස් කරොත් එහෙම ඒ වස්තුව පල්ලෙහාට එන්නේ ගුරුත්වජ ත්වරණයෙන්. ඒකේ අගය අපි සාමාන්‍යයෙන් ගන්නවා සාමාන්‍යයෙන් මධ්‍යමයක් විදිහට 10යි කියලා. ඇත්තටම මේ මහ පොළොව මතදී මේකේ අගය 9.81යි. මේක ත්වරණයක් ms ඍණ 2. ms ඍණ 2. මෙතනින් පොඩ්ඩක් උඩට යන්න ඔය අගය සුළු වශයෙන් අඩු වෙනවා. අපි මෙතනදී සලකන්නේ අපි මේ හදන ගණන් වලදී සම්පූර්ණම 10යි කියලා. වෙනස් වෙන්නේ නැහැ කියලා. උතුර ඔකණ්ඩේ වෙනස් වෙන පඬිත කතා දැම්ම වැඩක් නැහැ. පසු කාලීනව ඒව ඉගෙන ගනිවි. දැනට වෙනස් වෙන්නේ නැහැ. 10මයි කියලා හිතා ගන්න. දැන් මොකද වෙන්නේ? මේක මෙහෙම ගිහිල්ලා පල්ලෙහාට එනකොට පුතේ එයා මත ක්‍රියාත්මක වෙන ත්වරණය තියෙන්නේ කොහෙටද? පහළට. එයා යන පැත්ත ත්වරණයට විරුද්ධ නිසා මෙයාගේ ප්‍රවේගය අඩු වෙලා මෙතනදී බිඳුව බවටපත් වෙනවා. ඉතින් පුතේ යනකොට මේක A B C A වල ඉඳන් B දක්වා යනකොටත් එයාට ක්‍රියාත්මක වෙන ත්වරණය තියෙන්නේ සිරස්ව පහළටම තමයි.
මොකද හරි මොකද මේක මෙහෙම උඩ ගිහිල්ලා මෙතන බිඳුව වෙලා මෙහෙම පහළට එනකොට මෙයාව උඩ යනකොට උඩ යන එක නවත්තන්නේ කවුරු විසින්ද? මෙයාව මහ පොළොවේ ඉඳන් උඩට යනකොට ඒ උඩට යන එක නවත්තන්නේ කවුරු විසින්ද? ඒ උඩට යන එක නවත්වන්නේ මහ පොළොව විසින්. මෙහෙම උඩ ගිහිල්ලා නැවතිලා පාවෙන එක නවත්තලා ආයි පල්ලෙහාට ගෙන්න ගන්නේ කවුරු විසින්ද? ඒත් මහ පොළොව විසින්. එහෙනම් මේ මහ පොළොව මත අවට පරිසරයේදී මහ පොළොව විසින් ඒ වස්තුන් මත ඇති කරන බලය එහෙම නැත්නම් ඒ වස්තුන් මත ඇති කරන ත්වරණය නියතගයක්. මේ වස්තුව මෙහෙම යනකොට ඒ මහ පොළොවෙන් ඇති කරන බලයට විරුද්ධව ගිය නිසා ක්‍රමයෙන් ගිහිල්ලා නතර වුණා. නතර වෙලා ආයි පල්ලෙහාට එනකොට එන්න වේගය වැඩි වුණා. හේතුව මොකද්ද? එයා මහ පොළොවෙන් අදින පැත්තටම තමයි චලනය වෙන්නේ. ඉතින් පුතේ අදින පැත්තටම චලනය වෙනකොට තව හොඳට චලනය වෙනවනේ. ඒක තමයි බිඳුවේ පටන් අරගෙන ප්‍රවේගය එන්න වැඩි වුණේ. බොහොම සරලයි. මෙතනදී මේ අපි එදිනදා දකින උදාහරණය දිහා බලන්න. වස්තුවක් මහ පොළොවේ මුටට ගෙහුවම ඒ යවන ප්‍රවේගය එන්න අඩු වෙලා ගිහලා බිඳුව වෙලා ඒක ආයි පල්ලෙහාට එනකොට ටික ආයි ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට එක පැත්තකට යනකොට ප්‍රවේගය අඩු වෙන්නත් අනිත් පැත්තට එනකොට ප්‍රවේගය වැඩි වෙන්නත් හේතු උනේ මොකද්ද? මහ පොළොවෙන් අපිව අදින බලය තියෙන්නේ තමන්ගේ පල්ලෙහාටම තමයි. කොහේ ගියත් හඳට ගියත් හඳත් අපේ පැත්තට තමයි දැන් ඉන්නේ. ඒ කියන්නේ මහ පොළොවෙන් මේ වස්තුව යනකොටයි එනකොටයි කියලා පැති දෙකකට පැත්ත මාරු වෙන්නේ නෑ. යනකොටත් පල්ලෙහාට අදින්නේ එනකොටත් පල්ලෙහාට අදින්නේ. එහෙනම් ඇයි යනකොට මන්දනය වෙලා එනකොට ත්වරණයකට ලකුණේ? එහෙම නැත්නම් යනකොට ප්‍රවේගය අඩු වෙලා එනකොට ප්‍රවේගය වැඩි වුණේ ඇයි? එයාගේ යන පැත්ත මාරු වෙච්ච නිසා. යනකොට පුතේ මහ පොළොවට විරුද්ධව යන්නේ. එතකොට එයාගේ ප්‍රවේගය එන්න මහ පොළොව විසින් අඩාල කරනවා. එනකොට මහ පොළොවේ පැත්තට එයා එන්නේ. එතකොට එයා එන්න කියලා මහ පොළොව තව හොඳට ත්වරණය කරලා පල්ලෙහාට ඇදලා ගන්නවා. පුතේ මේ චලිතවලදී යනකොට ප්‍රවේගය අඩු වෙන නිසා අපි යාට කියනවා යනකොට ක්‍රියාත්මක වෙන්නේ මන්දනයක් කියලා. එනකොට ප්‍රවේගය වැඩි වෙන නිසා එනකොට ක්‍රියාත්මක වෙන්නේ ත්වරණයක් කියලා. හැබැයි යනකොටයි එනකොටයි ක්‍රියාත්මක වුණේ එකම g කියන ගුරුත්වජ ත්වරණය තමයි. එහෙනම් යනකොට ත්වරණයක් වෙලා එනකොට මන්දනයක් උනේ යනකොට පැත්ත එනකොට පැත්තට 100% ප්‍රතිවිරුද්ධ නිසා. යනකොට පෘථිවියට විරුද්ධව යන නිසා තමයි මන්දනය වුනේ. එනකොට පෘථිවියට දිශාවට එන නිසා තමයි එයාව ත්වරණය වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ මහ පොළොවේ ඉඳන් උඩට ගහන චලිත මේ මහ පොළොවේ ඉඳන් උඩට විසික් කරන මේ උඩට යවන බෝල විසික් කරන ගල් කැට වස්තුන් සියල්ල මොකද වෙන්නේ? යනකොට මන්දනය වුණාට එනකොට ත්වරණය වුණාට එයාගේ මුළු චලිතයටම බලපෑවේ ගුරුත්වය ත්වරණය කියන මහ පොළොවෙන් ඇති කරන ත්වරණය විතරයි. එච්චරයි බලපෑවේ. රයිට්? ඕක තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන මූලිකම කාරණා. උදාහරණයක් විදිහට ගඟක් ගලනවා පුතේ එක පැත්තකට ගඟක් ගලනවා. අපිට හිතෙනවා ගඟේ ගලන පැත්තට විරුද්ධව යන්න. ගලන පැත්තට විරුද්ධව අපි යනකොට මොකද වෙන්නේ? අපි නිකන් ගඟට විරුද්ධව යන්නේ. එතකොට අපේ වේගය එන්න අඩාල වෙනවා. අපිට හිතෙනවා ගඟ පැත්තට එන්න. ගඟ ගලන පැත්තට පහළ පැත්තට යන්න. එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් පිරන්න ඒ වේගය එන්න වැඩි කරගන්න. ඒක නිසා තේරුම් ගන්න අපි මහ පොළොවට විරුද්ධව යනකොට අපේ බලය අපේ ප්‍රවේගය එන්න අඩු වෙනවා. මහ පොළොව දෙසට එනකොට ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතකොට යනකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ මන්දනයක් විදිහට. එනකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ ත්වරණයක් විදිහට. හරි? හැබැයි යනකොටත් එනකොටත් කියන වෙලාවල් දෙකේදීම මෙතන ක්‍රියාත්මක උනේ ගුරුත්වජ ත්වරණය. මහ පොළොවෙන් ඇති කරන ත්වරණය එකම අගයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් A වලින් නම් B දක්වාත් B වලින් නම් C දක්වාත් මේ වස්තුව මත ක්‍රියාත්මක වුණේ
එකම තොරණයක් right මේක ලියාගෙන ඉන්න තව විස්තර කරන්නම කියන්න මහ පොළොවේ සිට සිරස්ව ඉහළට වස්තුවක් විසිකල අවස්ථාවක් සිතන්න මෙන්න මේක දාගන්නකො පුතේ විසිකල අවස්ථාවක් සිතන්න ක්‍රමයෙන් ඉහළට යන විට වස්තුවේහි ප්‍රවේගය අඩු වී මුදුනේදී නිසල වේ මුල් ටිකේ මේ පුතේ මම මේ නෝට් එකක් මතකෙන් කියනවා නෙමෙයි මම සාමාන්‍යයෙන් එහෙම කවදාකවත් නෝට් එක මතකෙන් කියන්නේ නැහැ මම මේ දැන් මේ වෙලාවට හිතලා මේ නෝට් එක දෙන්නේ අදාළ තර්ක ටික තියරි ටික විතරයි ඔළුවේ තියාගෙන ඉන්නේ හරි නෝට් එකේ ස්වරූපයක් මත කටපාඩම් කරන් ඉන්නේ නැහැ මම මාතෘකාව මොකක්ද මාතෘකාව පුතේ ගුරුත්වය යටතේ සිරස් චලිතය මේක කියන කාරණාවේ තව කාරණය තමයි මේ කියන කාරණය මම මොකද වචනේ මේ ලියන්න දීපු ටික වෙන විදිහකට කියන්න මහ පොළොවෙන් සිරස්ව ඉහළට වස්තුවක් විසිකල අවස්ථාවක් සිතන්න මම දැන් එහෙම තමයි දුන්නේ විසිකල අවස්ථාවක් සිතන්න මහ පොළොවෙන් සිරස්ව ඉහළට වස්තුවක් විසිකල අවස්ථාවක් සිතන්න ඉහළට ගමන් කරන විට එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩුවන අතර උපරිම උසේදී එය නිසල වේ. උපරිම උසේදී එය නිසල වේ. උපරිම උසේදී එය නිසල වේ. හරි දැන් හැමෝම ලියා ගන්න. එවෙලෙහිම නැවත වස්තුව පහළට පැමිණෙන අතර
එහි ප්‍රවේගය පහළ දිශාවට ක්‍රමයෙන් වැඩි වේ. පහළ දිශාවට ක්‍රමයෙන් වැඩි වේ. හරි. පහළට පැමිණෙන අතර පහළ දිශාවට ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වේ කියලා තමයි කිව්වේ. පහළ දිශාවට ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වේ කියලා තමයි මම වාක්‍ය වෙන්නේ. ඊට පොඩ්ඩක් එතන හදාගන්න. ටෙක්නිකලි ලියන්න පුරුදු වෙන පොතේ ලෝකා ලේසි. පහළ දිශාවට ක්‍රමයෙන් ප්‍රවේගය වැඩි වේ. හොඳයි. දැන් ලියන්න. එන්න. ඉහළට යන අවස්ථාවේදී ඉහළට යන අවස්ථාවේදී හා පහළට එන අවස්ථාවේදී ඉහළට යන අවස්ථාවේදී හා පහළට එන අවස්ථාවේදී ඉහළට යන අවස්ථාවේදී සහ පහළට එන අවස්ථාවේදී වස්තුවට බලපෑවේ සිරස්ව පහළට පවතින ගුරුත්වජ ත්වරණයයි. සිරස්ව පහළට පවතින ගුරුත්වජ ත්වරණයයි. වරහන් ඇතුලේ සිම්පල් G කියලා දාගන්න. වරහන් ඇතුලේ සිම්පල් G කියලා දාගන්න. ගුරුත්වජ ත්වරණයයි. හරි. මේක අඳගන්නු. මේ ටික අඳගන්න. දැන් ළමයි නේද? මුළු චලිතයට ප්‍රශ්නයක් වශයෙන් ලියන්න. මුළු චලිතයටම බලපෑවේ ප්‍රශ්නයක්. මුළු චලිතයටම බලපෑවේ
මුළු චලිතයටම බලපෑවේ එකම ගුරුත්වජ ත්වරණය නම් එකම ගුරුත්වජ ත්වරණය නම් එකම ගුරුත්වජ ත්වරණය නම් A සිට B දක්වා මන්දනය වී A සිට B දක්වා මන්දනය වී B සිට C දක්වා A සිට B දක්වා මන්දනය වී B සිට C දක්වා ත්වරණය වූයේ ඇයි? පොඩි මේක පොඩි නිකන් පොඩි විසංවාදයක් නේ පුතේ මේක වෙන්න බැරි වගේ වැඩක් නේ පොඩි පැරඩොක්ස් එකක් වගේ එකම ත්වරණයක් මුල පැවතුනේ හැබැයි යනකොට ත්වරණේ මන්දනය වෙලා එනකොට ත්වරණය වෙනවා එහෙම වෙන්නේ කොහොමද එකම ත්වරණයක් නම් වස්තුවේ ත්වරණය වෙන්නේ මොකද්ද මේ විතර තියෙන හරුප න යන එකම ත්වරණයක් මුල පවතින්නේ මේක අපිට දැන් ඔප්පු කරන්න දෙයක් නැහැ ඉතින් මෙහෙම උඩට විසික් කරන් පස්සේ මේකට බලපාන ත්වරණය ගුරුත්වජ ත්වරණය විතරයි ඒතර උඩට ගිහිල්ලා ආයි පල්ලෙහාට එනකොට උඩට යද්දි ත්වරණයක් යටට යද්දි මන්දනයක් සෝරි උඩට යද්දි මන්දනයක් යටට යද්දි ත්වරණයක් එහෙම වෙන්නේ කොහොමද මොකද්ද එතන මේ තියෙන පැරඩොක්ස් එක මොකද්ද මේ තියෙන මේ අර විරුද්ධාවාසය නැත්නම් විසංවාදය මොකද්ද මේ තියෙන නිකන් එකට එකක් ගැලපෙන්නේ නැති වාක්‍යයක් නේ කිව්වේ මොකද්ද මේ වාක්‍යයේ තේරුම මොකද්ද ඒකේ ඇත්ත අර්ථය ඒක පුතේ ඇත්ත අර්ථය තමයි මෙයා යනකොට ගියේ පැත්ත දිශාව එනකොට 100% මාරු වෙන නිසා තමයි මේ වැඩේ මේ වෙලා තියෙන්නේ එකම ත්වරණයක් ක්‍රියාත්මක වෙන්නේ එකම ත්වරණයක් ක්‍රියාත්මක වෙන්නේ යනකොට ත්වරණයට විරුද්ධව යන නිසා ඒක මන්දනයක් ලෙස මේ වස්තුවේ ප්‍රවේගය අඩු කරනවා එනකොට ත්වරණයේ පැත්තට එන නිසා නැත්නම් එනකොට ගුරුත්වයේ පැත්තට එන නිසා එයාගේ ත්වරණය එයාගේ ප්‍රවේගය එන්න වැඩි කරනවා හරි ලියන්න උත්තරයකට මේ සිදුවන්නේ වස්තුව ගමන් කරන දිශාවේ ඇති ප්‍රතිවිරුද්ධ භාවය නිසායි යන A සිට B දක්වා ගුරුත්වයට විරුද්ධව ගමන් කරන නිසා එය මන්දනයක් නිසා B සිට C දක්වා
ගුරුත්වය දිශාවට පැමිණෙන නිසා එය ත්වරණයක් ලෙසත් ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ පුතේ මේ යන පැත්ත මාරු වීම නිසා තමයි මේ හුටපටේ සිද්ධ වෙන්නේ. මේකට බලපාන තව සාධකයක් තියෙනවා. දැන් අපි හිතමු අපි මෙච්චර දවසක් ගණන් හදපු ගණන් වල මොකද්ද තියෙන වෙනස? මෝටර රථයක් ත්වරණය වෙනවා. නේද? එතකොට මේ ත්වරණය වෙන එක සිද්ධ කරන්න කවුරු විසින්ද? මෝටර රථයක් ත්වරණය වෙනවා. ගෑස් දෙනවා කියලා කියන්නේ ඇක්සලරේටර් පාගලා රේස් කරලා ගාලා ඇදලා යනවා. ඒ වෙඩි කරන්නේ කවුද? මෝටර රථයමයි. සතෙක් වේගෙන් ත්වරණය වැඩි වෙන ප්‍රවේගයෙන් දුවනවා. එන්න ප්‍රවේගය වැඩි වෙවි ත්වරණය වෙවි යනවා. එතකොට ඒ සතා ත්වරණය වුණේ කවුරු නිසාද? ඒ සතා විසින්මයි. රොකට් එකක් කොහේ හරි යනවා, මිසයිල් එකක් යනවා. මිසයිල් එක එන්න වේගය වැඩි වෙවි යන්නේ. ඇයි එහෙම වෙන්නේ? මිසයිල් එකේ පිටිපස්සෙන් දුම් ඉදිනවා. ඒ දුම් වලින් හැමෙට බලයෙන් තමයි යාව ත්වරණය වෙලා ඉස්සරහට. එතකොට ඒ ත්වරණය වුණේ කවුරු විසින්ද? මිසයිල් එකේ. රයිට්? මිනිස්සෙක් වේගෙන් එන්න වැඩි වෙන ප්‍රවේගයෙන් දුවනවා. ත්වරණය වෙවි ගමන් කරනවා. ඒ ත්වරණය වුණේ කවුරු නිසාද? ඒ මිනිස්සයා විසින්. මේ ගල උඩට ගහනවා. ගල උඩට ගියවම මෙහෙ මන්දනය වෙලා ආයි ටික එන්න පල්ලෙහාට එනවා. එතකොට මෙයා උඩට යනකොට මන්දනය වුණේ යකට එනකොට ත්වරණය වුණේ කවුරු නිසාද? මහ පොළොව නිසා. අර මං කියපු උදාහරණ ගොන්නයි මේ උදාහරණේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද්ද? ත්වරණය ඇති කරන සාධකය මෙතනදී වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු හැම වෙලාවෙදිම ත්වරණය ඇති කරේ Taman විසින්මයි. මේ වෙලාවේදී ත්වරණය ඇති කරන්නේ මහ පොළොව විසින්. වෙන බාහිර පිටස්තර සාධකයක් විසින් තමයි මේ වස්තුව ත්වරණය කරන්නේ හෝ මන්දනය කරන්නේ. අන්න ඒක නිසා තමයි පුතේ මෙයාව යනකොට මන්දනයක් වෙලා එනකොට ත්වරණයක් වන විදිහට මේ එකම ත්වරණය එකම බලපෑම දෙවිධයකට ක්‍රියාත්මක වෙන්නේ. අර හැම වෙලාවකදීම ත්වරණය වෙනවා නම් ප්‍රවේගය වැඩි වෙනවා. ඒක කතන්දරයක් නෑ. ඇයි? ඒ ත්වරණය සිද්ධ කරන්නේ අදාළ වස්තුව විසින්මයි. මෙතන මේ ගල ත්වරණය කරන්නේ මේ ගල විසින් නෙමෙයිනේ. මේ ගල මෙහෙ වස්තුව උඩට යනකොට මේ මහ පොළොව විසින් තමයි යන්න එපා ඔමිටහන් කියලා පල්ලහැට ඇදලා ගන්න. මෙහෙම නැවතිලා ඉන්නකොට මහ පොළොව විසින් තමයි උතන හිටියදී දැන් පොඩ පල්ලහැට වරෙන් කියලා එන්න තව එන්න ප්‍රවේගය වැඩි කරලා පල්ලහැට ඇදලා ගන්න. එතකොට මෙතනදී ත්වරණය ඇති කරන සාධකය ත්වරණය ඇති කරන කෙනා අදාළ වස්තුව නෙමෙයි වෙන පිටස්තර කෙනෙක්. ඒක නිසා ත්වරණයට මේ වස්තුවට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ. බලපෑම් කරන්න බෑ. මොකද මේ බලපෑම් ඇති කරලා දෙන්නේ වෙන කෙනෙක් විසින්. එතකොට පුතේ මෙයාට එයාගේ බලයට යටත් වෙලා එයා කියන විදිහට නටනවා මිසක් මෙයාට ඕන විදිහට යන්න බෑ. වාහනයට ඕන නම් වාහනයට පුළුවන් ත්වරණය වෙන්න. වාහනයට පුළුවන් බ්‍රේක් කරන්න. මං කියන්නේ වාහනේ ගිහම මිනිස්සුන්ට දාලා හොදේ ඒ පද්ධතියට. සතෙක් දුවනවා නම් සතාට පුළුවන් ත්වරණය කරන්න සතාට පුළුවන් මන්දනය වෙන්න. මේකෙදි මේ වස්තුවට බෑ පුතේ තමන්ට කැමති නම් ත්වරණය වෙන්න. එයා යන්නේ ගුරුත්වයේ බලපෑම යටතේ. අන්න එතන තමයි මෙතන තියෙන වෙනස. හරි? ඔය ලියපු කාරණයටම යටට තව පොඩි එකතු කිරීමක් කරන්න. මෙහිදී ත්වරණයට අදාළ බලපෑම සිදු කරන්නේ මහ පොළොව විසිනි. මහ පොළොව විසිනි.
එම නිසා බාහිරින් ඇති කරන තොරණයක් යටතේ වස්තුවක් ගමන් කරන විට ඒ ගමන් කරන දිශාව අනුව ඉදි තොරණයට අදාළ මොනවද තොරණයට අදාළ ඒ ගමන් කරන දිශාව අනුව ප්‍රවේගයේ වැඩිවීම හෝ ප්‍රවේගයේ අඩුවීම සිදුවේ. right හොඳයි. දැන් ඔන්න විස්තර කිරීම අවසానයි. හරි. දැන් මේකෙන් අපි තේරුම් ගන්න දෙන කාරණයක් තමයි මේ මුළු වස්තුවටම බලපාන්නේ එකම තොරණයක්. උදේ අපි චලිත සමී දැන් මේ අනිත් එක තමයි මෙයා ගමන් කරන්නේ මෙහෙම ගිහිල්ලා වෘත්තාකාර මාර්ගයක නේ අමුතු හැඩයක වක්‍ර මාර්ගයක නෙමෙයි එන්නේ හොඳේ. එක කෙලින් උඩ ගිහිල්ලා ඒ කෙලින්මයි පල්ලෙහාට. මෙහෙම කෙලින් උඩට යනවා ආයි ඒ පාරෙන් පල්ලෙහාට. එතකොට මේක සරල රේඛීය මාර්ගයක නේද චලනය වෙලා තියෙන්නේ. මෙහෙම සිරස්ස උඩ ගිහලා සිරස්ස පල්ලෙහාට එනකොට මෙයා සරල රේඛීය මාර්ගයක තමයි චලනය වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ මේක එකම තොරණයෙන් නම් මේ වස්තුව ගමන් කරන්නේ. සරල රේඛීය මාර්ගයක නම් චලනය වෙන්නේ. අපිට පුළුවන් මෙයාට රේඛීය චලිත සමීකරණ දාන්න. අන්න ඒක නිසා මේ වස්තුව විසඳන්න. එහෙම නැත්නම් මේ වස්තුවේ චලිතය විසඳන්න අපි සරල රේඛීය සමීකරණ භාවිතා කරනවා. හරි? right. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා මෙම චලිතය සිදුවන්නේ නියත තොරණයක් යටතේය. එහි ගමන් මග සරල රේඛීය ගමන් මගකි. එහි ගමන් මග සරල රේඛීය වේ. එම නිසා මෙම චලිතය විසඳීමට රේඛීය චලිත සමීකරණ භාවිත කළ හැකියි. සරල රේඛීය චලිත සමීකරණ භාවිත කළ හැකියි.
මේක අපි දැනගන්න තියෙන ලාක්ෂණික ලක්ෂණ කීපයක් තියෙනවා පුතේ. ඒවා දැන් මම මේ අඳින්නේ. මේ අන මේ උස පුතේ අපි කියන උපරිම උස කියලා. එතකොට මෙතනදී මේ u කියලා කියන්නේ වීසීකරණ ප්‍රවේගය. මේ වීසීකරණය කොහොමද පොඩි ගොබ්බයි. පොඩි නිකන් පොඩි අන්සිවිලයිස් ගතියක් තියෙනවා. ඒක නිසා මෙතනට දෙනවා ප්‍රක්ෂේපණ ප්‍රවේගය. වීසීකරණවා කියන එකට පොඩි ගතිවිදියට කියන්නේ ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රොජෙක්ටඩ්. එහෙම නැත්නම් ස්පෙලිං වෙනස් වෙන්න පුළුවන්. ප්‍රක්ෂේපණ ප්‍රවේගය. h කියලා කියන්නේ උපරිම උස. හරි. මුළු කාලය a සිට c දක්වා නැත්නම් a වලින් ඉඳන් b වලට ගිහිල්ලා b වලින් ඉඳන් c වලට එන ගත වෙන මුළු කාලය අපි කියනවා යාට මොකද්ද? පියාසර කාලය. හයි මේක උඩ ඉන්න කාලයනේ පුතේ. අපි ඒකට කියන මොකද්ද? පියාසර කාලය. හරි. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කොච්චර කරත් පුතේ මේ අවට අවකාශයේ ඉන්නකොට වාත ප්‍රතිරෝධය කියලා එකක් තියෙනවා. කියන්නේ ගමන් කරද්දී හුලං වදිනකොට අපිව පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙනවා. පොඩි එහෙම බාධාවක් තියෙනවා වාතයේ විසින්. ඒතර අපි මේ ගණන් වලදී වාත ප්‍රතිරෝධය නොසලකා හරිනවා. වාත ප්‍රතිරෝධයක් නැහැ කියලා ගන්න. වාත ප්‍රතිරෝධයක් නැත්තම් මෙතන u වලින් විසික් කරොත් වටයක් ගහලා කරකිලා මෙතන එනකොට ආයි ප්‍රවේගය u ම තමයි. මොකද කිසිම ශක්ති හානියක් නැහැ. උඩට ගිය එක ආයි පල්ලෙහාට එන්න නැතුනේ මේ ප්‍රවේගයම තමයි. එහෙනම් වාත ප්‍රතිරෝධය නොසලකා හැරිය විට a වල ප්‍රවේගය සමානයි c වල ප්‍රවේගය සමානයි u ම වේ. තේරුණා? එතකොට v a වල ප්‍රවේගය එන්නේ u උඩ අතට, v c වල ප්‍රවේගය එන්නේ u යට අතට. හරි? විශාලත්වය u ම තමයි. විශාලත්වය හංගවන්න තමයි පුතේ දෙපැත්තේ ඉරි දෙක ගහන්නේ. ඒතර විශාලත්වය u ම තමයි. විශාලත්වය u මයි දිශාව විතරක් යනකොට උඩට එනකොට පල්ලෙහාට. හරි? මෙන්න මේක ඇදලා නම් කරලා මෙන්න මේ ටික දාගන්න සටස් දාලා සරම්බරං ගාලා දාගන්න සරම්බරං ගාලා. right. මොන පුතේ දැන් අපි බොහෝම සීරුවෙන් මේ ගොඩ දාන්න හදන්නේ. හරි? හොඳට සීබුද්ධියෙන් අහගන්න. මෙන්න මේකත් එක්ක තව වැදගත් කාරණයක් තමයි වස්තුව A වලින් ඉඳන් B වලට ගිහලා B වලින් ඉඳන් C දක්වා නියත ත්වරණයෙන් යන නිසා දැනට ඔයගොල්ලෝ මම මේ කියන එක අහලා මම මේ කියන විදිහට ගන්න හදන්න. පොඩ මේක හදනකොට හොඳට මේක උඩට පත් යන්න වෙනවා. නියත ත්වරණයෙන් යන නිසා මොකද වෙන්නේ? අපිට ඕන නම් A වලින් ඉඳන් B දක්වා, B වලින් ඉඳන් C දක්වා, A වලින් ඉඳන් B වලින් ඉඳන් C දක්වා නැත්නම් මේ වගේ අමතර D ලක්ෂයක් අරගෙන මේක E එකක් අරගෙන නැත්නම් සාධාරණ D හා E ලක්ෂ සඳහා A වලින් ඉඳන් D දක්වා හරි ඕනම් B වලින් ඉඳන් D දක්වා sorry B වලින් ඉඳන්
D වලින් ඉඳන් B දක්වා ඕනනම් B වලින් ඉඳන් E වෙනකම් නැත්නම් A වලින් ඉඳන් E වෙනකම් හරි නැත්නම් D වලින් ඉඳන් E වෙනකම් ඔය විදිහට මේ චලිතේ ඕන තැනක ඉඳන් ඕන තැනකට චලිත සමීකරණ දාන්න පුළුවන්. ලෙස වෙන පරිදි මෙහි ඕනෑම තැනක සිට ඕනෑම තැනක් දක්වා රේඛීය චලිත සමීකරණ යෙදිය හැක. මෙන්න මේක තමයි මේකේ තියෙන විශේෂ වාසිය. තාම මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම නොතේරෙන්න පුළුවන්. මේක අපි ගණන් ටික හදනකොට හරියට දාගමු. හරි? දැන් ගණන් හදන්න පටන් ගන්න. මේ ඔයගොල්ලන් ඇඳපු එක්කෙනාගේ මේ DE කියලා ලක්ෂ දෙකක් එහෙම දාගෙන ඔය වාක්‍ය ලියා ගන්නකො. හොඳයි. ඔන්න දැන් තමයි ගණන් පටන් ගන්න. ගණන් පටහන් ගන්න දැන් තමයි. ඒක නිසා බොහොම සීබුද්ධියෙන් මේක බලාගෙන ඉන්න. හොඳේ. මම මේ කරන වැඩේ බලාගෙන ඉන්න. මේක අල්ලගත්තාම ඇති දෙයක් නෑ මේක. ඕගොල්ලෝ මෙච්චරලා අර හදපු ගණන් චලිත සමීකරණ ගණන් ටිකම තමයි. කිසිම වෙනසක් නෑ පුතේ. ඒකම තමයි. right. දැන් තිරස් පොළවක සිට තිරස් පොළවක සිට තිරස් පොළවක සිට සිරස්ව ඉහළට සිරස්ව ඉහළට 60 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් 60 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් සලකන්න එහි උපරිම උසත් එහි උපරිම උසත් එහි උපරිම උසත් පියාසර කාලයක් සොයන්න පියාසර කාලයක් සොයන්න යන මුළු පියාසර කාලයෙන් මුළු පියාසර කාලයෙන් 5න් 4කදී මුළු පියාසර කාලයෙන් 5න් 4ක කාලයකදී
5න් 4ක කාලයකදී වස්තුවේ විස්ථාපනය සොයන්න හරි ඔන්න බලන්න වැඩේ කරන විදිය මුලින්ම රූප සටහන හොඳේ මොන ගාන හදන්න ගියත් අංක 1 රූප සටහන ඉන්න ගත්තා 60න් උඩට විසික් කරා මේම ගිහිල්ලා ඕම ආවා අපි මෙතනදී පුතේ සලකන්නේ වාත ප්‍රතිරෝධය ඇති අවස්ථාවල් වල විදියට තමයි හොඳේ වාත ප්‍රතිරෝධය තියනවා කියලා ගන්නෙ නැහැ දැන් ඔයාලට පේනවද ඒ වලින් පටන් ගත්තාම ප්‍රවේගය ටික ටික අඩු වෙලා ගිහිල්ලා මෙන්න මෙතනදී ප්‍රවේගය බිඳුවයි කියලා. ඔය B වලදී ප්‍රවේගය බිඳුවයි කියලා පේනවද? තේරෙනවද? දැන් මේක සරල රේඛාවක නම් ගමන් කරේ මට පුළුවන් පුතේ මෙයාගේ තොරණයක් දාගන්නවා මෙන්න මේ පැත්තට G ගෙද්දිත් මේ පැත්තට G අන්දානවා A වල ඉඳන් B දක්වා මේ A වල ඉඳන් B දක්වා මට ඕන මෙන්න මේ උඩින් උස හොයන්නනේ මුලින්ම මම දාන පුතේ V වර්ග සමානයි U වර්ග ධන 2A දැන් මේක මෙන්න මේ කොටස AB කොටස සැලකුවාට පස්සේ A වල ඉඳන් B දක්වා මෙන්න මේ කොටස සැලකුවාට පස්සේ A කොටසේ අවසාන V ප්‍රවේගය කීයද? 0යි. ආරම්භක ප්‍රවේගය කීයද? 60 වර්ගය. ධන දෙවාරයක් මෙයා උඩ අතට යන්නේ. මේ උඩ අතට යන්නේ. මෙයා යන පැත්තට අනුව තොරණයේ ඉන්නේ ඊට විරුද්ධව. ඒක නිසා මම ලියනවා ඍණ G වාරයක් එයා ඒ අතර සිද්ධ කරන ලද විස්ථාපනය H. එන H කියන්නේ මොකද්ද? 60 වාරයක් 60 බෙදීම 2යි G කියලා කියන්නේ 10යි. හරි. මෙතනින් යනවා 360යි 362න් බෙදුනට පස්සේ 180යි මීටර. එහෙනම් වාත ප්‍රතිරෝධය මුකුත් නැත්නම් මහ පොළොවේ ඉඳන් 60ක ප්‍රවේගයෙන් උඩට ගහන කෙනෙක් මීටර 180ක් උඩට ගිහලා තමයි නතර වෙලා ආපසු එන්න පටන් ගන්න. දැන් මේ සරල චලිත සමීකරණවනේ පුතේ කිසි වෙනසක් නැහැනේ. දැන් මේවා සිරස් විහරණ දානවා කියලා ඔහොම මාක් කරලා තිබ්බනම් වැඩේ සම්පූර්ණයි. සිරස් විහරණට ඔන්න ගන්න. හරි. දැන් මොකද ඊළඟට අපෙන් අහන්නේ? ඊළඟට අපෙන් අහනවා මුළු පියාසර කාලය. දැන් මේක හොයන්න විදි දෙකක් තියෙනවා. මුලින්ම මම සරලම විදිය කියන්නේ. සරල විදිය තමයි මෙන්න මේක. මට පුළුවන් ආයි A වල ඉඳන් B වලටම චලිත සමීකරණ දාන්න. No offense. A වල ඉඳන් B වලට මට පුළුවන් චලිත සමීකරණ දාන්න. මෙතන මට ඕන පුතේ මේ මුළු කාලය හොයාගන්න. හොඳයි මම මුලින්ම හොයාගන්නවා A වල ඉඳන් B වලට ගිය කාලය. එහෙනම් මම දානවා ඉහළට V සමානයි U ධන AT. V කීයද? 0යි. U කීයද? 60යි. ධන තොරණය කීයද? ඍණ 10යි. මම මේ G වෙනුවට දාගත්තා 10 කියලා. කෙලිම 10යිනේ. මේ G කියලා කියන්නේ පුතේ 10යිනේ. ඍණ 10යි. වාරයක් TAB. එහෙනම් TAB කියලා කියන්නේ කීයද පුතේ? 6යි තප්පර. TAB එන කිලිම වෙනවා ලැජ්ජ වෙන්න දෙයක් නැහැ කිසි හිරිකිතක් නැතුව 6යි තප්පර කියලා එනවා ඊළඟට ඔයාලට පේනවද මේ උඩට ගිය වැඩේමයි නේද උඩට ගිය වැඩේම කොපියක් නේද මෙතනක් තියෙන්නේ මම එහෙනම් දානවා B වල ඉඳන් C දක්වා B වල ඉඳන් C දක්වා මම දානවා පුතේ පහළට V සමානයි U ධන AT බානේ කෙනේ විදිය. එතන V කියන්නේ කීයද? මේ චලිතයට මෙන්න මේ කොටසට අදාළව V කියලා කියන්නේ 60යි. මං කියවනේ වාද ප්‍රතිරෝධයෙන් නැත්නම් අයිලෝ අදින්නෙමයි 60යි කියලා. U කියලා කියන්නේ මේ චලිතයේ ආරම්භ වන ප්‍රවේගය බිඳුවයි. ධන
මෙයා සිරස්ව පහළට එන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය තියෙන්නේ පහළට. ඒක නිසා ත්වරණය 10යි. වාරයක් TBC. එහෙනම් මෙතන කියනවා TBC කියලා කියන්නේ කීයද? 6යි තප්පර. එහෙනම් මුළු පියාසර කාලය කියන්නේ කවුද? TAB ධන TBC. ඒ කියන්නේ කවුද පුතේ? TAB කියලා කියන්නේ තප්පර 6යි. TBC කියලා කියන්නේ තප්පර 6යි. එහෙනම් තප්පර 12යි කියලා ඔක සරල විදිහට අපිට හොයන්න පුළුවන්. තව පොඩ්ඩක් හිතුවා නම් එහෙම දැන් මේක මතක තියාගන්න මේ මොන ප්‍රක්ෂිප්ත ගත්තත් මොන කැහෙල් මල ගත්තත් උඩට යන ගතවන කාලයයි යට යන ගතවන කාලයයි සමානයි. වාත ප්‍රතිරෝධය නැත්තම්. වාත ප්‍රතිරෝධයක් නැත්තම් උඩට යන ගතවන කාලයයි යට යන ගතවන කාලයයි සමානයි. කිසිම අදාළත්වයක් නැහැ. මේ වෙලේ බොහොම සරලව හදන්න පුළුවන්. වෙන මුකුත් බාහිර බලපෑම් මුකුත් නැත්තම් උඩට යන ගතවෙච්ච කාලයයි පහළට ගතවෙච්ච කාලයයි සමානයි කියලා මේ එක එක විතරක් හොයලා ඒකව දෙකෙන් වැඩි කරලා 12යි කියලා ලියන්න පුළුවන්. මේක තමයි පුතේ මේක හදන්න තියෙන ලේසිම විදිය. හැබැයි මේක හදන්න පුළුවන් තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. මීට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. මෙච්චර සුළු කරන්න ඕනේ නැහැ. වන් ෂොට් ගහපු ගමන් උත්තර එනවා. චුට්ටක් හිතන්න ඕනේ. අපි ඊළඟට ඒ කතා කරමු දැනට මේ කතන්දරේ දාගන්න. හොඳයි. දැන් මේ පියාසර කාලය තව විදිහකට හදන්න පුළුවන්. කොහොමද තව විදිහකට හදන විදිය? අපි කියවනේ මේ මුළු චලිතයම සිද්ධ වෙන්නේ. මේ මුළු චලිතයම සිද්ධ වෙන්නේ එකම විදිහක කියන්නේ එකම තොරණයක් යටතේ කියලා. එකම තොරණයක් යටතේ සිද්ධ වෙනවා නම් මට පුළුවන් A වල ඉඳන් C දක්වා මම අර සිරස්ව ඉහළට කියලා හොඳට අහගන්න. A වල ඉඳන් C දක්වා සිරස්ව ඉහළට මට පුළුවන් S සමානයි UT ධන භාගයයි AT වර්ගය දාන්න. ඔන්න බලන්න ගාන හදන විදිය හොඳට බලා ගන්න. මේ විදිය මොකකට හදුවා කමන්නේ නැහැ. මේ විදියත් හදන්න පුරුදු වෙන්න. හරි. right. දැන් පුතේ A වල ඉඳන් C දක්වා කෙලින්ම මම චල සමීකරණ දානවා. දැම්මම පස්සේ දැන් බලන්න A වලින් පටන් ගත්තාම වස්තුව උඩට බිඳුව නැවතිලා ගිහිල්ලා බිඳුව වෙලා ආයි එන්නේ වැඩි වෙලා ආයි මුල තැනටමයි නේද එන්නේ. මුලින් පටන් අරගෙන මෙහෙම මුල උඩ ගිහිල්ලා මෙහෙම මුල තැනටමයි එන්නේ. එතකොට A වල A සිට C දක්වා අපි මේ සමීකරණය දානකොට සමස්ත විස්ථාපනීය සුදු පුතේ කීයද? ඒක කිරි පුතේ බිඳුවයි. සමානයි මම උඩ අතට ධන කියලා ගන්නෙ. එතන උඩ අතට ආරම්භක ප්‍රවේගය 60යි. වාරයක් t ධන භාගයයි මම උඩ පැත්තට යනකොට මම මේ වැදගත් වෙන පුතේ මම ආරම්භයේදී සලකන පැත්ත. ඊට අනුව තමයි ධන ඍණ දාන්නේ. හොඳේ. උඩ පැත්තට ධන යට පැත්තට ඍණ කියලා වැඩේ වණ කරගන්න එපා. මේ කියන එක හොඳට අහගන්න. මේක ටෙක්නික් එකක්. මේක ටෙක්නික් එකක්. හරි. මේ ටෙක්නික් එක හරියට ඔලුවට දාන්න. උඩ පැත්තට මම ආරම්භයේදී මෙතන දාගෙන යනවා ඊතලයක් ධන කියලා. ඒකට අනුව තමයි මේ තියෙන පදවලට ධන ඍණ දාන්නේ. උඩට යනකොට ඍණ එනකොට ධන කියලා මෙතනට පිස්සු දෙන්නේ නැහැ. එක පැත්තක් ධන කියලා සැලකුවා නම් ඒ පැත්තට අදාළව තමයි ධන ඍණ දාන්නේ. හොඳට අහගන්න. මේ උපදේශ විස්ථාපනයේ බිඳුවයි. උඩට යනකොට නේ මම ධන කියලා ගත්තේ. උඩ පැත්තට ධන කියලා ගත්තේ. යට පැත්තට එනකොට උඩ පැත්ත තමයි ධන. ආරම්භක ප්‍රවේගය උඩ පැත්තට 60යි. කාලය එහෙමමයි ධන භාගයයි. මම උඩ පැත්තට ධන කියලා ගත්තා නම් මට යනකොට හම්බෙන එක්කෙනාව තමයි මම තොරණේ විදිහට සලකන්නේ. මම මෙයාව දැන් සලකන්නේ නැහැ. මොකද එනකොට තියෙන ඒ තොරණේම නිසා. ඒකේ අගේ
ඍණ 10යි වාරයක් t වල වර්ගය. දැන් මේක සුළුනාට පස්සේ එනවා බිඳුව සමානයි 60යි t ඍණ 5යි t වල වර්ගය. මම මෙතනින් පුතේ t එළියට ගන්නවා 60 ඍණ 5යි t කියලා මට උතරින් එනවා. ඒ කියන්නේ දැන් මට ඇවිල්ලා තියෙන කාවද? කාවද මට මේ ඇවිල්ලා තියෙන්නේ? මට ඇවිල්ලා තියෙන්නේ t වාරයක් 60 ඍණ 5යි t සමානයි බිඳුවයි. හරියට මොන වගේද? හරියට මොන වගේද? a වැඩි කිරීම b සමානයි බිඳුවයි වගේ. එහෙම වුණොත් a සමානයි බිඳුව හෝ b සමානයි බිඳුව. එහෙනම් ඒ තර්කය මෙතනටත් දානවා. t සමානයි බිඳුව හෝ 60 ඍණ 5යි t සමානයි බිඳුව. එහෙනම් පුතේ මෙතනින් t හොයාගන්න පුළුවන් 12යි තප්පර කියලා. එහෙනම් t සමානයි බිඳුව හෝ t සමානයි 12යි තප්පර. ඔන්න මේ සමීකරණය දාලා මම t හෙව්වම මට t ට උත්තර දෙකක් හම්බුණා. දැන් මොකද කරන්නේ? මේ t සමානයි බිඳුව කළුයි අපි මේව අයින් කරලා දානවා. මේ කැත පීපල් අපි අයින් කරලා දානවා කියලා මේ හොඳ උත්තරේ විතරක් අපි තියා ගන්නවද? එහෙම පුතේ තරකයක් ගොඩ ගන්න බෑ. පැහැදිලි බේස් එකක් අපිට තියෙන්න ඕන. සුපිරි බේස් එකක් තියෙන්න ඕන. මොකද්ද සුපිරි බේස් එක? සුපිරි බේස් එක තමයි මෙන්න මේක. මෙතන පුතේ s සමානයි බිඳුව කියලානේ අපි ගත්තේ. s සමානයි බිඳුව කියලා කියන්නේ විස්ථාපනයේ ශුන්‍ය වෙනවා කියලා තමයි ගත්තේ. දැන් බලන්න මෙයා මෙතන පටන් ගන්නකොට විස්ථාපනයේ කීයද? බිඳුවයි. මේව ගිහිල්ලා උඩ වටයක් ගහලා වෙනවා වටයක් ගිහිල්ලා වටේ ගිහිල්ලා මෙතනට ආවමත් විස්ථාපනය බිඳුවයි. පුතේ එහෙනම් මේ ගානේ හැටියටම විස්ථාපනය බිඳුව වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. විස්ථාපනය බිඳුව වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒ මොකද්ද? t සමානයි බිඳුව ආරම්භක අවස්ථාවයි t සමානයි 12 අවසාන අවස්ථාවයි. එහෙනම් කිසි දෙයක් නැහැ පුතේ. අපි කෙලින්ම ගන්නවා t AC සමානයි 12යි තප්පර කියලා. ඇයි? මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ ආරම්භයට අදාළව. මොකද අපිට ඕන අවසාන වෙන කාලේනේ. එහෙනම් t සමානයි 12 තෝරගන්නවා. ඔන්න ඕවා තමයි තර්ක ළමයි. හොඳේ. ඔන්න ඕලින් තමයි තර්ක ගොඩ ගන්න. හරිනේ. දැන් මතක තියාගන්න මේ විදිහටත් මම හදනවා ගන්න. ඊළඟට මම අර දෙවිදිහටම හදනවා. මේ විදිහට හදනවා. හේතුව තමයි මේ විදිහට හදුවම ඔක ලේසි. ඔක හුරු නම් පස්සේ ලේසි. හුරු නොවන තාක්කල් නිකන් පොඩ නිකන් වැඩි වගේ නිකන් අවංකව හිතනවා නිකන් විශ්වද වන්දන්නේ මෙච්චර. මේකට විශ්වද වන්දන්නේ මෙච්චර දෙකට අමාරුට මේව ගණන් හදනවා කියලා හැඟීමක් එනවා. පුතේ මෙහෙමයි. මම මේ කතා කරන්නේ මේ මොහොත ගැන නෙමෙයි. පේපර් එකට උත්තර දෙන මොහොත වෙලා ලෙවල් එකකට ඔළුව හැදෙනකොට පොඩ්ඩක් මේ වගේ ක්‍රම වලට යන එක වටිනවා. මොකද ඔයගලන්ට ඔය ඉන්න මානසිකත්වය යටතේ ඔය තියෙන අත්දැකීම් එක නෙමෙයි පේපර් එකට මුහුණ දෙන්න තියෙන්නේ. හොඳ සන්නද්ධ තත්ත්වෙන් තමයි පේපර් එකට මුහුණ දෙන්න තින්නේ 2023 අගෝස්තු මාසයේ විභාගෙ තිබ්බොත්. හරි? ඉතින් ඒක නිසා මතක තියාගන්න. මෙහෙම හදන්නත් පුරුදු වෙන්න. මේවා හදනකොට පුතේ තියරි ටිකක් වැඩිපුර යොදන්න ඕන. ඇඟ මහන්සි කරන්න දෙයක් නෑ ඔළුව පොඩ්ඩක් මහන්සි ගන්න දෙනවා. හරි? රයිට්. මේකත් දාගන්න. හැම දරුවම මේක දාගන්න. මේක ටික ටික හුරු වෙන්න. ඔබ ටික දවසක් ගියාන් පස්සේ මම මේ ක්‍රමෙට විතරයි හදන්නේ අනිත් ක්‍රමෙට හදන්නේ නැහැ. මොකද හේතුව මේකට ඔළුව හුරු කරගන්නම ඕන. ගන්නම ඕන. ටග්ගල් දාගන්න. හරි. දැන් අපිට ඊළඟ ගාන කියනවනේ මේකේ මුළු කාලයෙන් 3න් 4ක් ගියාම සෝරි 5න් 4ක් ගියාම මොකද වෙන්නේ කියලා දැන් මුළු කාලයෙන් 5න් 4ක් ගියාම කොච්චරද පුතේ මුළු කාලය 12යි 5න් 4ක් කියලා කියන්නේ කීයද 12ක් 48යි 48 බෙදී 5 කියලා කියන්නේ කීයද 9.6යි
9.6 දක්වා. දැන් අපි අහනවා මුළු කාලෙන් 5න් 4ක් ගියාම මේ වස්තුව ඉන්නේ කොහෙද කියලා. ඒ මුළු කාලෙන් 5න් 4ක කාලයක් ගියාම එහෙම නැත්නම් තප්පර 9.6ක් ගියාම කොහෙද ඉන්නේ? අපි දන්නවා තප්පර 3ක් යනකොට එයා ඉන්නේ මෙතන. ඊළඟට තප්පර 6ක් යනවා. තප්පර 6ක් යනකොට එයා ඉන්නේ මෙතන. ඉතින් ඊළඟ තප්පර 3.6 න් තමයි එයා කොහරි පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. ඕක ඕන්න කැලි දෙකකට කඩලා හදන්න පුළුවන්. මම ඕක හදනවා එකපාරට. දැන් මම දන්නවා එයා ඇවිල්ලා කොහේ හරි මේ වගේ හරි එක තමයි ඉන්නේ කියලා. ඇයි? මෙතන ඉඳන් මෙතනම 6ක් යනවා තප්පර. 9.6 කියලා කියන්නේ 6ට වඩා වැඩිනේ. ඒ කියන්නේ මේක මේ පල්ලෙහාට එන ගමන් තමයි ඉන්නේ. මම මෙතන දාගන්නවා D කියලා. එහෙනම් මම දානවා AD වලට විස්ථාපනය හොයන්න තියෙන්නේ. සිරස්ව ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ගය. දැම්ම පුතේ මේවල ආවේ කොහොමද කින්ද මන්ද ඇයි එහෙම දාන්නේ වගේ ඒවා හිතන්න නැතුව මුලින්ම ට්‍රේනින් වෙන්න. මුලින්ම හරියට මේක මම මේ කියන දේ විශ්වාස කරලා මේක හදන්න. මේක හදනකොට ටික දවසක් කරනකොට මේක තේරුම් කරවන්න ලේසි. නැත්තම් දැන් ඕගොල්ලෝ එහෙම වෙන්නේ කොහොමද තර්ක කරන්න ගියොත් එහෙම මේ කරදරේ. right. ඒක ඔයාලට තේරුම් ගැනීමට බාධාවක්. ඒ වෙනකොට එයාගේ විස්ථාපනය අපි ගත්තොත් එහෙම S කියලා ඒක තමයි මේ S කියලා දාලා තියෙන්නේ. එතකොට U ආරම්භයේදී 60යි T 9.6යි ධන භාගයයි මම ඉහළට ධන කියලා ගත්තේ. එහෙනම් මෙතනින් යනකොට ඉහළ දිශාවට අනුව ගුරුත්වාකර්ෂණ ත්වරණය පහළට තියෙන නිසා ඍණ 10යි. වාරයක් 9.6 වර්ගය. ඔන්න ඕක සුළු කරා නම් බුක් ගාලා උත්තර දෙනවා. කොහොමද එන්නමයි? බුක් ගාලා උත්තර දෙනවා. එකසිය 15.2 115.2 මීටර කියලා එනවා. ඒ කියන්නේ පුතේ මෙයා මෙතන ඉඳන් මෙන්න මේ වගේ තැනක ඉන්නේ 115. මෙතනට 180යි. 115 කොහොමද හැරෙන්නේ ඉන්නේ? ඔන්න ඔහම බලන්න මේ ටිකෙන් ගාන හදලා ඉවර කරන්න පුළුවන්. අපිට කැමති නම් නිකන් මේක දිග ක්‍රමයකට හදන්නත් පුළුවන්. මොකක්ද මේ දිග ක්‍රමයකට හදන්නේ? මම මුලින්ම A වලින් ඉඳන් B වලට ගාන හදන්න දෙයක් නැහැ නේ. කෙලින්ම මෙච්චරක් ගිහිල්ලා. එහෙනම් පුතේ B වලින් ඉඳන් D දක්වා TBD කියලා කියන්නේ කවුද? 9.6න් අඩු වෙන්න ඕන 6ක්. ඒ කියන්නේ 3.6යි. හරි. එහෙනම් මම දාන මෙතනට S සමානයි UT ධන භාගයයි AT වර්ගය. එහෙනම් පුතේ S කියලා කියන්නේ U කියලා කියන්නේ කවුද? මම මේ දාන්නේ BD ට. හොඳයි. BD ට. මෙන්න මෙතන ඉඳන් මෙතනට. BD ට දැම්මම පස්සේ මම යව දාන්නේ 15ට. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඇයි? මේ BD කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතන යන එකනේ. මෙතන ඉඳන් මෙතන යනකොට ආරම්භක ප්‍රවේගය බිඳුවයි. T කොච්චර තිබ්බොත් වැඩන්නේ ධන භාග්‍ය වාරයක් 10 වාරයක් 3.6 වර්ගය. මේක 5යි. මෙතන එනවා 5 වාරයක් 3.6 වර්ගය. එතන 5 වාරයක් 3.6 වර්ගය කියලා කියන්නේ කීයද? හැට 64.8 අපිට එස්සෙනවා 64.8යි මීටර කිය. මෙන්න මෙච්චර දුරක් පල්ලෙහාට ඇවිල්ලා. දැන් කීයද? 64.8ක් පල්ලෙහාට ඇවිල්ලා. දැන් අපෙන් අහන්නේ මෙතන ඉඳන් කොච්චර උසකින් තියනවද කියලානේ. එහෙනම් අපිට මෙතනින් ගිය දැන් S කියලා කියන්නේ කීයද? මේ මුළු උස 180යි. එයාගෙන් අඩු කරන්න ඕන වෙන්නේ මේ උස. 64.8. දැන් බලන්න කීයද කියලා එන්නේ? 180න් අඩු කරන්න ඕන 64.8. 115.2. දැන් බලන්න මේ කළු පාටින් පෙන්නලා තියෙන ක්‍රමය හදන්නේ මෙච්චරයි. පේලි 3යි. නිල් පාටින් පෙන්නලා තියෙන හදන්නේ මේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට ගිය දුර අරගෙන ඒක අපි දැන් කලින් ගානේ හැදුවා නිසා අපිට ඕනේ නෑ. ඊළඟ මෙතන ඉඳන් මෙතනට ආපු දුර වෙනම හොයලා මේ මුළු උසෙන් මේ දුර අඩු කරාම එනවා. මෙතන ඉඳන් මෙතනට කොච්චර උසක් තියනවද කියලා.
ඕන අපිට එහෙම හොයන්නත් පුළුවන්. ඒක ටිකක් කොබ්බයි. ටිකක් දිගයි නිකන් එන නිකන් මදි. A level වගේ නෙමෙයි නිකන් O level වගේ. නිකන් එන ගොබ්බ සීන් එකක් තියෙනවා. මෙහෙම ඇදුවම පොඩ්ඩක් නිකන් ඇඩ්වාන්ස් නිකන් පොර ලුක් එකක් තියෙනවා. සරලයි ඩක් ගාලා උත්තරේ දැම්ම අදාළ A වල ඉඳන් D වලට දාලා ගන්න හැදුවා. හැදුවා ගමන් උත්තර එනවා කෙනෙක් කෑ ගහගෙන. ඒක නිසා මේ තියෙන්නේ චලිත සමීකරණ වල ඇත්තම තියෙන වාසිය. මේ තියෙන්නේ චලිත සමීකරණ වල වාසියක් තමයි. ඒක වාසියකට වඩා පොඩි කරදරයක්. නිකන් කාලයක ආදැකීමක් සහ නිකන් සුළු කිරීම වැඩි නිකන් ටැන් වෙනස් වෙන්න පුළුවන් වර්ධින්න පුළුවන් ටැන් වැඩි කරදර. මේක දාපු ගමන් හිතන්න දෙයක් නැහැ බුද්ධාල උත්තරේ. ඒක නිසා මේ වගේ ක්‍රම වලට හුරු වෙන්න ඒක තමයි ඔයගලගේ වෙලාව විදිහට. මුලින්ම ඕක ආවේ කොහොමද කියලා හොයන්න යන්නේ නැතුව කියන්නේ ওই ක්‍රමයේ ඇතුළේ නිකන් පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක හොයන්න යන්නේ නැතුව මේක හුරු වෙන්න. හුරු වුණාට පස්සේ තේරෙනවා මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක තමයි හරියටම හරියන්නේ. මුලින්ම අදාළ විදිහට ට්‍රේන් වෙන්න පුතේ. මම හැමදාම කියන උදාහරණේ ජිම් එකට ගිහිල්ලා පළවෙනි දවසේ වීල් උස්සන්න දෙන්නේ නැහැ. පළවෙනි දවසේ ජිම් එක වටේ දුවන්නයි බාර් එක උස්සන්නයි දෙන්නේ. ඒක නිසා මුලින්ම ටෙක්නික් එක හුරු වෙන්න. ටෙක්නික් එක හුරු වුණාට පස්සේ ඔයාලට වෙන්නේ කොහොමද කියන එක විද්‍යාත්මකව පැහැදිලි කරන්න හරිම ලේසියි. ටග්ගල් දාගන්න පින්වත. ලියන්න. එළම තව ගානක්. පොළොවේ සිට සිරස්ව ඉහළට විසිකල වස්තුවක් මීටර් 320ක උපරිම උසක් ලබා ගනී. එහි පියාසර කාලය සොයන්න. එහි පියාසර කාලය සොයන්න. 2 ඒක ඊළඟ ප්‍රශ්නය. ඉන්පසු ඒ ආරම්භක ප්‍රවේගය සොයන්න. එහි ආරම්භක ප්‍රවේගය සොයන්න. ඊට පස්සේ ප්‍රවේගය 60 වන විට
එහි ප්‍රවේගය 60 වන විට එහි ප්‍රවේගය 60 ms ශ්‍රේණියක වන විට විස්ථාපනය සොයන්න. ප්‍රවේගය 60 ms ශ්‍රේණියක වන විට විස්ථාපනය සොයන්න. ඊළඟ එක එහි ප්‍රවේගය මේ කලින් ප්‍රශ්නේ කියන්නේ එහි ප්‍රවේගය 60 ms ශ්‍රේණියක වන විට එහි ප්‍රවේගය 60 ms ශ්‍රේණියක වන විට විස්ථාපනය සොයන්න. හැට ms දිනක වන විට විස්ථාපනය සොයන්න. විස්ථාපනය සොයන්න. එම ඊළඟ එක එම විස්ථාපනය ලබා ගන්නා ලබා ගන්නේ එම විස්ථාපනය ලබා ගන්නේ එම විස්ථාපනය ලබා ගන්නේ එම විස්ථාපනය ලබා ගන්නේ ප්‍රක්ෂේපණ මොහොතෙන් කුමන වේලාවල් වලට පසුද නැත්නම් කුමන වේලාවල් වලදීද විස්ථාපනය ලබා ගන්නේ ප්‍රක්ෂේපණ මොහොතෙන් කුමන වේලාවල් වලදීද දැන් ගන්න බෑ. දැන් සුටුස්කල් හදන්න බෑ ළමයි. සුටුස්කල් තනියෙන් හදන්න බෑ. ඔය ගානේ පිළිවෙලක් තියෙනවා. හොඳේ ආරම්භක ප්‍රවේගයේ මුලින් හොයන්න බෑ. ආරම්භක ප්‍රවේගයේ දෙවෙනියට තියෙන හොයන්න. ඒ නිසා ගානේ පිළිවෙලක් තියෙනවා. මුලින් මේ පිළිවෙල දිහා බලලා ගානට එන්න. හරි. යම් කිසි ප්‍රවේගයකින් මේක ප්‍රක්ෂේපණය කරාම මේක මෙහෙම කියන මෙහෙම එනවා. මේක උස 320යි කියලා දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා. මේ හොයන් දීලා නේ හොයන්න ඕන.
ඔය චරිතය අවසාන ප්‍රවේගය බිඳුවයි කියලා අපි දන්නවනේ. උපරිම තැනට ගියාම මම එහෙනම් A B C කියලා ලං කරගෙන අන්දාන මුලින්ම A වලින් ඉඳන් B වලට S සමානයි VT ඍණ භාගයේ AT වර්ගය. අර අපි පස්වෙනි චලිත සමීකරණේ අන්න ඒක. ඒක දාන විදිහේ සිරස් විහෙරණ. S කීයද? 320යි. V කීයද? 0යි. T ඍණ භාගයයි ඍණ 10 වාරයක් කියනවා. එහෙනම් මෙතනින් මට එනවා T සමානයි 8යි තප්පර. එහෙනම් මොඩු පියාසර කාලය 8 වාරයක් 2 16යි තප්පර. ඊළඟ අපෙන් අහනවා ආරම්භක ප්‍රවේගය. අදාළව එහෙනම් සිරස්ව ඉහළට A වලින් ඉඳන් B දක්වා V සමානයි U ධන AT. නැත්නම් බොහොම සරලයි. වැරදිලා T වැරදුනොත් එහෙම එහෙනම් V වර්ගය සමානයි U වර්ගය ධන 2යි. V වර්ගය බිඳුවයි U වර්ගය අපි දන්නේ නැහැ. ධන 2 වාරයක් ඍණ 10 වාරයක් උස 320යි. එහෙනම් U වර්ගය කියලා කියන්නේ කීයද? 20 වාරයක් 20 වාරයක් මෙතන ගත්තාට පස්සේ පුතේ එන්නේ මෙතන මම 20ෙන් බෙදනවා 20 වාරයක් 16. කොහොමනේ මෙතන 20යි මේ 320 කඩනවා මම 20 වාරයක් 16. එතකොට U කියලා කියන්නේ කීයද? 20 වර්ගය වැඩි කිරීම 4 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 20 වාරයක් 4. ඒ කියන්නේ 80යි ms ඍණ 1. බලන්න නේ අසුරු කිරීමේ. ඔය වර්ගමූල ගන්න හැම තියෙනකොට පුතේ ඔය විදිහට පොඩ වෙනස් කරගෙන වර්ගමූල ගන්න පුළුවන් නේ. වැඩේ පහසු කරනවා. හොඳයි. ටගාලා හදා ගන්න මේ දෙක. බෝඩ් එකේ ඊට පස්සේ නැත්තම් හදා. හොඳයි. දැන් හොඳයි පුතේ දැන් අර තව දරුවෙක් යයිසිතු හදලා තිබ්බා මේක මේ විදිහට මෙන්න මේ කාලේ හොයලා තිබ්බා මෙන්න මේ කොටස පාවිච්චි කරලා. ඒක හොඳයි. ඒ කියන්නේ වෙනස් විදිහකට හිතන වැඩක් ඒක. මෙතන ඉඳන් මේ අපි වෙන දැන් මේ VT ඍණ භාගයේ AT වර්ගයනේ. අර සම්මත හතරවෙනි සමීකරණේ දාලා හදලා තියෙනවා. S කියලා කියන්නේ කවුද? 320ක් පල්ලෙහාට එනවා යා. මේ පල්ලෙහාට එන ගමන සලකලා තමයි හදලා තියෙන්නේ. ඒතර මේ චලිතයේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි කාලය t ධන භාගයයි 10 වාරයක් t වල වර්ගය. ඒත් පුතේ t වලට එනවා 8යි තමයි. ඒතර 8 2 16 කියලා ගන්න පුළුවන්. හොඳයි. මේ තර්කෙත් හොඳයි නේ. ඒකත් සාමාන්‍ය හොඳ තර්කයක්. මේක සලකලා තියෙන්නේ මේ කෙලවර මේ චලිතය සලකලා මේ චලිතය සලකලා අපිට උන මේ විදිහට ඒ 8යි තප්පර කාලේ හොයන්න පුළුවන්. ඊළඟ අපි අහනවා මේක අර ඔල්ටර්නේටිව් එකක්. ඊළඟ අපි අහනවා 60යි ms ශ්‍රේණියක ප්‍රවේගයක් ළඟා කර ගන්නා විට විස්ථාපනය කොච්චරද කියලා. 60යි 320යි නේ මෙතන 60 ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ උසක්. නෑ 60 කියන්නේ ප්‍රවේගයනේ. මේක 80යි නම් 60 කියලා කියන්නේ මේ වගේ හරියක් නේ. 60යි. එහෙනම් ඒ වෙලාවට තියෙන විස්ථාපනයක් ගත්තොත් s කියලා. අන්දාන මෙතන ඉඳන් මෙතනට මේක a මේක d කියලා ගත්තොත් a වලින් ඉඳන් d වලට ඉහළට b වර්ගය සමානයි u වර්ගය දන්න 2s b වර්ගයේ 60 වර්ගයේ සමානයි මේක 80 වර්ගය ධන දෙවාරයක් ඍණ 10 වාරයක් s. එහෙනම් 20යි s සමානයි 80 වර්ගය ඍණ 60 වර්ගය. මට පුළුවන් මේක 80 ධන 60 80 ඍණ 60 දාන්න 20යි s කියලා කියන්නේ
80 ධන 60 කියලා කියන්නේ පුතේ එතන 140ක්. මෙතනින් එනවා 20ක්. 20ට 20 කැපිලා ගියාම s කියලා කියන්නේ 140යි තප්පර. හරි. 140යි තප්පර. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ කතන්දරේ. මේ 60යි ms ඍණයක ප්‍රවේගය ලබා ගන්නා විට අන්නේ ප්‍රවේගය ලබා ගන්නා විට මේ ආරම්භක මොහොතේ ඉඳන් ගත විය ඇති කාලය කොච්චරද කියලා. උනාලු එහෙනම් ඔය 140 පාවිච්චි කරලා මම දානවා පුතේ a වලින් ඉඳන් d දක්වා සිරස්තු ඉහළට s සමානයි ut ධන භාගයයි at. s කියන්නේ කීයද? 140යි. මතක තියාගන්න මේ සමීකරණ දානකොට ඔයා ආරම්භයේදී ධන ලෙස යම් කිසි දිශාවක් සලකනවද ඒකට අනුව තමයි තියෙන හැම එක්කෙනෙක්ගේම ධන ඍණ දාන්නේ. හොඳේ. ආරම්භක ප්‍රවේගය 80යි. වාරයක් t ධන භාගයයි තොරණය පුතේ මම උඩ අතට සාකරන නිසා ඍණ 10යි. වාරයක් t වල වර්ගය. මෙතන යනවා 140 සමානයි 80යි t ඍණ 5යි t වල වර්ගය. දැන් බැලුවම මේක පහෙන් කැපෙනවා කියලා. 5 1යි මෙතන 5 16යි. මෙතන 5 2යි 4ක් ඉදිරි 28යි. එහෙනම් t වර්ගයේ ඍණ 16යි t ධන 28 සමානයි බිඳුව කියලා අපිට ඔය සමීකරණය එනවා. දැන් ඔය 28 ගත්තොත් එහෙම 28 සාධක වලට කැඩෙනවා. මෙතනට t මෙතනට t 28 කියන එක නම් සාධක වල කඩන පුතේ 14 වාරයක් 2 කියලා. හරිනේ? මේ 14 වාරයක් 2 28 හැදෙනවනේ. ඍණ එහෙනම් t සමානයි ධන 14යි තප්පර හෝ t සමානයි 2යි තප්පර. පුතේ අපිට කාල දෙකක් ලැබිලා තියෙනවා. මොකද්ද මේ කාල දෙකක් ලැබෙන්න හේතුව? අපි මේ ගාන හදන්න පාදක කරගත්තේ මේ සමීකරණය. ඒකේ s වෙනුවට අපි පාවිච්චි කරේ කීයද? 140. ඔයාලට තේරෙනවද මේ වගේ ගමන් පතයක එක පැත්තකට ගිහිල්ලා ආයි ඒ පැත්තටම එනකොට එකම විස්ථාපනයක් ලබා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. යනකොටයි එනකොටයි. මේ 140 කියන ලෙවල් එක අපි මෙහෙම ගැහුවොත් එහෙම හරි. මේ තියෙන පුතේ මෙන්න මේ s කියන එක කරන්නේ ඔය මෙන්න මේ කියන්නේ 140යි මීටර් කියන ලෙවල් එක. ඔය ලෙවල් එක ගැහුවොත් එහෙම මේ ලෙවල් එක පහු කරනකොටයි ආයි උඩ ගිහිල්ලා මේ ලෙවල් එක මෙතනින් ආයි පහු කරනකොටයි මෙන්න මෙතනදී t1 ආයි පල්ලෙහාට එනකොට t2. හරි. එහෙනම් මෙතනදී මේක t1 මේක t1 මේක t2 කියලා අපිට හඳුන්වන්න පුළුවන්. යනකොට තත්පර දෙකේදී මේක පහු කරනවා. හරි. යනකොට තත්පර දෙකක් ගත වෙච්ච ගමන් කෙලෙම 140 පහු කරනවා. ආයි උඩ වටේ ගහලා එනකොට ආයි තව තත්පර 14ක් යනවා. එහෙනම් පුතේ මේ සමීකරණයෙන් අපිට කාල දෙකක් ලැබෙනවා. ඒ දෙකක් ලැබෙන්නේ 140යි මීටර් කියන විස්ථාපනය ළඟා කරගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් යනකොට අනිත් එක එනකොට. පැහැදිලිද? එකක් යනකොට අනිත් එක එනකොට. 140යි මීටර් කියන විස්ථාපනය ළඟා කරගන්න අවස්ථා දෙකක් තියෙනවා. ඒ මොකක්ද මේ දෙක? යනකොටයි එනකොටයි කියන අවස්ථා දෙකේදීම එක ළඟා කරගන්න. හරි. ඒක නිසා තේරුම් ගන්න. මෙන්න මෙහෙම තමයි ගණන් වල තර්ක ගොඩනගන්නේ. ගණන් හදන්නේ. දැන් ඔයාලට ටියුට් එකේ ගුරුත්වය යටතේ සිරස් චලිතය සිරස් ප්‍රක්ෂිප්තය යටතේ ගණන් ගොඩක් තියෙනවා පුතේ. ගණන් දෙන 92 වෙනකන් ගණන් තියෙනවා. එතකොට පටන් ගන්නේ 63න් ආසන්න වශයෙන් ගණන් 29ක් නෑ ආසන්න වශයෙන් ගණන් 29ක් තියෙනවා. ඒ ගණන් 29ම try කරන්න පුළුවන්. මේක ටිකක් අපි ගැඹුරින් ගණන් හදනවා. තව යෙදීම් කීපයක් තියෙනවා පුතේ මෙතන
මේ ඔප්පු කරපු දේවල් එක කරන්න තව යෙදීම් ගොඩක් තියෙනවා. ඒ නිසා ටක් ගාලා මෙන්න මේක දාගන්න. හරි. මේ ඔයාලට පුළුවන් ටියුට් එක හදලා අඩුපාඩු ටික සියල්ල බලා ගන්න. ඒක නිසා ටියුට් එක හදලා උත්සාහය කරන් තියාගන්න. තව යෙදීම් කීපයක් තියෙනවා. ඒ යෙදීම් ටිකත් කරලා ඉවර වෙලා තමයි අපි ආනත ප්‍රක්ෂිප්ත වලට යන්නේ. පුතේ ගණන් තොගයක් තියෙන මේක හදන්න. හොඳේ. එන්නේ මේ ගණන් ප්‍රමාණය වැඩි. මේක නිකන් අර මේක තේරෙනකොට ඉන්ටරෙස්ටිං. ඒක නිසා නොතේරෙන තරම් මොනවා හරි තියෙනවා නම් අනේ කරුණාකරලා මගෙන් අහලා ඒක ජස්ටිෆයි කරගෙන කරගන්න හරියට ක්ලියර් කරගන්න. එහෙම නැතුනොත් එහෙම ටිකක් මේක අපහසු වෙයි ඉස්සරහට යන්න. හරි? මොනවාද දෙයක් තියෙනවා නම් මට කියන්න. ඒතර මම තව වැඩිපුර මේ තැන් වලට අවධානය දීලා ගැන ටික හදන්න. ඕන දරුවෙක්ට මේ සියලු දරුවන්ට මේ අවස්ථාව තියෙනවා ඕන කෙනෙක්ට කතා කරලා මේ දේ කරගන්න පුළුවන්. හරි? මේ හදපු ගණන් ටික ආයි හදන්න තේරුම් නැත්නම් ආයි හදන්න ගෙදරදී හදලා ටියුට් එකේ ගණන් වලට උත්සාහ කරන්න. හරි. එහෙනම් මෙතන නවත්තනවා. හැම දිනකටම ආයිබෝන් පරිස්සමෙන් ඉන්න. තත්ත්වය ගොඩක් භයානකයි ඈ. පරිස්සමෙන්.